අයිබෝන් වල හැමෝටම අද කරන්නේ එදා අපි කරපු 2015 පේපර් එකේ 2015 මොඩල් පේපර් එකේ බැලන්ස් පාර්ට් එක අපිට කරන්න තියෙන කොටස right ඒකේ 31 වෙනි ප්‍රශ්නේ ඉඳන් තමයි පටන් ගන්නෙ. ඔයාලා ගාව PDF එක තියෙනවා නම් ඒක ඕපන් කරගන්න. 31 කින් අහන්නේ පහත සඳහන් ප්‍රකාශය සත්‍යද අසත්‍යද කියලා ඒක අහනවා උද්දමනකාරී තත්ත්වයක් පවතින විටක තොගේ පිළිවෑම් ගැනීමට ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් ක්‍රමය යොදාගත්තට අවසන් තොගේ අගේ වැඩියෙන් පෙන්නුම් කරයිද කියලා අහන්නේ. ඕක ඇයි ඔහොම වෙන්නේ කියලා මට ඕක උත්තරේ වල සත්‍යයි. ඕකට ඇයි ඔහොම වෙන්නේ කියලා කියන්න ගියොත් ඔයාලට පැටලෙනවා. right? ඒක නිසා අය උද්දමනයක් එක්ක 5 આવොත් ඔයා මතක තියාගන්න ඕනේ. උද්දමනය right? උද්දමනය සාමාන්‍යයෙන් උද්දමන තත්ත්වයක් පවතිනකොට ඒ කියන්නේ උද්දමන තත්ත්වය වැඩි වෙනකොට 5 ක්‍රමය යටතේ 5 ක්‍රමය යටතේ right? අවසන් තොගය වැඩි right? උද්දමනයක් නොමැති අවස්ථාවකදී දමනය නොමැති අවස්ථාවකදී 5 ක්‍රමය යටතේ අවසන් තොගය ඒ කියන්නේ උද්දමනය සහ අවසන් තොගය අතර තියෙන්නේ අනුලෝම සම්බන්ධතාවය right? අනුලෝම සම්බන්ධතාවය ප්‍රතිලෝම නෙවෙයි අනුලෝම සම්බන්ධතාවය right? කම්හල ආලෝක කිරීමට දැරීමට සිදුවන විදුලි වියදම බිල්පත්තකින් ගෙවීම් සිදු කරන විට එකිනෙක දෙපාර්තමේන්තු වලට විභාජනය කිරීමේදී භූමි ප්‍රමාණය පදනමක් ලෙස යොදා ගැනීම යෝග්‍යයි කියලා කියනවා. ඔව් හරි. සත්‍යයි. ඇඟිලි සලකුණු යම්ත යොදා ගන්න ලබන්නේ ආයතනයේ ක්‍රියාකාරී ශ්‍රම කාලය වාර්තා කිරීම සඳහා නැහැ අසත්‍යයි. ඉතින් මේක ඇවිල්ලා තියරි. මේ ඇවිල්ලා accounts නෙමෙයි. මේක ගණන් හදලා හොයන්න තියෙන දෙයක් නෙමෙයි. මෙතන තියෙන්නේ තියරි. ඔය පළවෙනි 31 අයන්න කියන එක චුට්ටක් බලාගෙන යන්න සමහරක් විට මේ අවුරුද්ද එන්න පුළුවන්. right? කර්මාන්තශාලාව රක්ෂණය කිරීමට දරන පිරිවැය විචල්්‍ය පිරිවැයක කම්හල් රක්ෂණ පිරිවැය අපි කියන්නේ විචල්්‍ය කියලා. විචල්්‍ය කියලා කියන්නේ නැත්තේ විචල්්‍ය පිරිවැය කියලා කියන්නේ අපි නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාව ඉහළ යනකොට පිරිවැයත් ඉහළ යන්න ඕනේ. විචල්්‍ය කියන්නේ එහෙමයි. නිෂ්පාදන සංඛ්‍යාව පහළ යනකොට විචල්්‍ය පිරිවැය පහළ යනවා. දැන් අපේ කර්මාන්තශාලාවේ නිෂ්පාදන පිරිවැය ඉහළ යනකොට රක්ෂණ සමාගමෙන් කියන්නේ අනේ ඔයාලගේ ක්වොන්ටිටි එක පහළ බැලලා අපිට මෙච්චරක් ගෙවන්න කියලා නෑ. අපි එකඟ වුණු මිලක් තමයි ගෙවන්නේ. ඒක නිෂ්පාදන ප්‍රමාණය ඉහළ ගියා පහළ ගියා මේක ස්ථාවරයි. ඒක වෙනස් වෙන්නේ නෑ. හරි. ඇඟලුම් නිෂ්පාදන කරන කම්හලකට අදාළව පහත දැක්වෙන පිරිවැය අයිතමේ ප්‍රාථමික පිරිවැය උපාංගයක්ද මේ දැක්වෙන පිරිවැය අයිතම ප්‍රාථමිකද නිෂ්පාදන පොදු කාර්යද කියලා කියනවා. right? ඇඟලුම් නිෂ්පාදනයකට සම්බන්ධව. එතන ඇඟලුම් අහනකොට ඇඟලුම් වල නඩත්තු පිරිවැය මැෂින් නඩත්තු කිරීම ඇවිල්ලා නිෂ්පාදන පොදු කාර්ය පිරිවැයක්. ඒක ප්‍රාථමික නෙමෙයි. මහන මැෂින් ක්‍රියාකරුවන්ගේ වැඩ. ඔය ප්‍රාථමික. මොකද එයාලට පඩි ගෙවුවේ නැත්නම් අපිට ඇඳුම් නෑ. මොකද ඒගොල්ලෝ යන්න පුළුවන් අපි අතහැරලා. භාවිතා කරන රෙදි වල පිළිවෙල. රෙදි ඕනේ. රෙදි එයාලත් එක්ක ඍජුව සම්බන්ධ වෙනවා. ඒක ප්‍රාථමිකයි. සුපරීක්ෂණ වේතන ඇවිල්ලා නිෂ්පාදන පොදු කාර්යවලයි. 3 ව්‍යාපාරික 2015 3.31 දිනේ අවසන් වර්ෂය සඳහා ගණනය කරලා තියෙන කෙටුම්පත් ලාභය 5800 කියලා කියනවා. වැරදි දීලා තියෙනවා within brackets එකවල කියනවා මෙම ව්‍යාපාරය පාලන ගිණුම් පවත්වා නොගනී. ඒ කියන්නේ ඔයා වැරදි නිවැරදි කරනකොට පාලන ගිණුම් කියන වචනේ කොහෙන්වත් ගෑවෙන්නවත් බෑ. හරිනේ? එතකොට අයන්නෙන් අහනවා වැරදි නිවැරදි කිරීම සඳහා ජර්නල් සටහන් ආයන්නෙන් අහනවා නිවැරදි කළ පසු ලාභය. දෙකම අපි එකසරේ හොයාගෙන යමු. කෙටුම්පත් ලාභය 5700. right. 4600ක විකුණුම් ඉන්වොයිසියක් විකුණුම් ජර්නලයේ සටහන් කරලා තියෙන 6400ක් විදියට. විකුණුම් ජර්නලය කියන්නේ විකුණුම් ජර්නලයේ වැරදි කියන්නේ විකුණුම් වැරදි ණයගැති යමුත් වැරදි. එතකොට දැන් වෙලා තියෙන 4600ක් 6400ක් විදියට දාලා තියෙනවා. එතකොට මේ දෙක අතර ඩිෆරන්ස් එක කීයද?
1800 කෙරුවේ කොහමද? 6400න් 4600ක් අඩු කරාට පස්සේ 1800යි. 1800 වැඩිපුර මේගොල්ලෝ වාර්තා කරලා තියෙනවා. එතකොට ඔකට දාන විද සටහන වෙන්නේ විකුණුම් හර ණය ගැති ගිණුම බැර. හරිනේ. විකුණුම් හර 1800යි ණය ගැති ගිණුම බැර 1800යි. විකුණුම් හර කියන්නේ ලාභයෙන් 1800ක් අඩු වෙන්න ඕන. හරද? ගැනුම් ජර්නලයේ එකතුව 4000ක් වැඩි වෙලාලු. එහෙනම් ගැනුම් ජර්නලයේ එකතුව 4000ක් වැඩි වෙලා කියන්නේ ගැනුම් ගිණුම වැරදි කියන එක. හරිනේ. එතකොට ඔකට දිත්ත සටහන වෙන්න ඕනේ අවිනිශ්චිත ගිණුම හර ගැනුම් ගිණුම බැර. ගැනුම් බැර වෙනවා කියලා කියන්නේ ලාභය වැඩි වෙනවා කියන එක. 5800 නෙවෙයි 58000ක් නේ. 58000න් 4600 අඩු වෙන්න ඕනේ. හරි අදින් තමයි 5400යි ඊට පස්සේ ඕකට එකතු වෙන්න ඕනේ 4000. 58000න් 1700 අඩු වෙන්න ඕනේ. 1700 අඩු වෙන්න ඕනේ. අතේ මේක අඩු වෙනවා 6යි. මේකට 4000ක් එකතු වෙන්න ඕනේ. ගැනුම් ගිණුම බැර. පළවෙනි එක ඇවිල්ලා 4600ක විකුණුම් ඉන්වොයිස් එක විකුණුම් ජර්නලයේ සටහන් කරලා තියෙන 6400ක් වැඩිපුර. එතකොට මේ වැඩිපුර සටහන් වෙච්ච කොටස අපි අයින් කරලා දාන්න ඕනේ. ඒක සඳහා විකුණුම් හර කළ ණයගේ තියාගිනුම් තමයි බැර කරන්නේ. විකුණුම් හර වෙනවා කියලා කියන්නේ ලාභයෙන් අඩු වෙනවා. ලාභ 50000 1700ක් අඩු කරනවා 56200. ඊට පස්සේ ගැනුම් ජර්නල එකතුව 4000ක් වැඩි වෙලා කියන ඔබ ගැනුම් ගිණුමට පමණයි බලපාන. ඒතර ගැනුම් ගිණුම බැර කරලා අවිනිශ්චිත ගිණුම හර කරනවා. එතකොට එනවා 60200ක් නිවැරදි කළ පසු ලාභය. right. ඊළඟ එක සුළු මුදල් හා සම්බන්ධ වෙන්නේ 2014 පෙබරවාරි 1 දිනට ව්‍යාපාරයේ සුළු මුදල් ශේෂය 470යි. පෙබරවාරි 1 සුළු මුදල් ගිණුමේ ශේෂය 470යි. හරිනේ. එදින 1530ක මුදලක් ප්‍රතිපූර්ණය කළාලු. ප්‍රතිපූර්ණය කරපු මුදල කීයද? 1530. ඒ කියන්නේ සුළු මුදල් අග්‍රීමේ කීයද මේ ව්‍යාපාරේ? 2000යි. පෙබරවාරි මාසයේ වෙච්ච සුළු මුදල් වියදම් දීලා තියෙනවා. තැපැල් ගාස්තු, ලිපි ද්‍රව්‍ය, ගමන් ගාස්තු, පිරිසිදු කිරීමේ වියදම්, විවිධ වියදම්. right. බලමු මේ අවුරුද්දේ සිදුවෙච්ච සියලු වියදම් වල එකතුව 300යි 500යි 1700යි සියලුම වියදම් 1700ක් වෙලා තියෙනවා. ඒ කියන්නේ පෙබරවාරි 28 සුළු මුදල් ගිණුමේ ශේෂය කීයද? 300යි. right. මාර්තු මාසයේ සුළු මුදල් අග්‍රීමේ 500කින් වැඩි කරන්න තීරණය කළා. කොච්චරක් ප්‍රතිපූර්ණය කරන්න ඕනද කියන්නේ? සාමාන්‍යයෙන් අපි 2000ක් තමයි පවත්වාගෙන යන්නේ සුළු මුදල් අග්‍රීමය. දැන් 300ක 300ක් තමයි සුළු මුදල් ගිණුමේ ශේෂය තියෙන්නේ. දැන් මේක 2000කට ගේන්න මුලින්ම 1700ක් එකතු කරන්න ඕනේ. දැන් සුළු මුදල් මෙහෙම කියන්නකෝ. සුළු මුදල් අග්‍රීමේ දැන් කීයද? 500කින් වැඩි කරන්න කියලානේ. 2500යි. ඒ කියන්නේ කොච්චරක් ප්‍රතිපූර්ණය කරන්න ඕනේද? 2200ක් ප්‍රතිපූර්ණය කරන්න ඕනේ. ඒක කොහොමද ගත්තේ? 2500න් 300ක් අඩු කරාට පස්සේ 2200. අයන්නෙන් අහනවා පෙබරවාරි මාසයේ අවසානයේ ප්‍රතිපූර්ණය කළ යුතු මුදල කීයද? 2200යි. සුළු මුදල් පොතේ විවිධ වියදම් විශ්ලේෂණ තීරුවේ එකතුව සටහන් කිරීමට අදාළ දිත්ත සටහන් විවිධ වියදම් කීයද? 300යි. විවිධ වියදම් ගිණුම හර සුළු මුදල් පොත බැර. හරි. පොදු පරමාර්ථ හා විශේෂීකృత පරමාර්ථ මූල ප්‍රකාශ අතර වෙනස්කම්. ඕක 18 සැරයකට වඩා කියන්න ඇති. ඕන තරම් කතා කරලත් ඇති. මේ ඌ ඇවිල්ලා නිකන් ප්‍රයිමරි ක්ලාස්.
මම දෙකක් විතර කියාගෙන යන්න. පොදු පරමාර්ථය ඇවිල්ලා ප්‍රමිත සංකල්ප මූලධර්ම ප්‍රයෝගී කරගෙන හදන්නේ. හැබැයි විශේෂිත පරමාර්ථ වල හිම එකක් නැහැ. පොදු පරමාර්ථ මූලික ප්‍රකාශන අභ්‍යන්තර සහ බාහිර කියන පාර්ශ්ව දෙකම පාවිච්චි කරනවා. ඒ වගේම තමයි අවුරුද්දකට එක සැරයක් ඒගොල්ලෝ අනිවාර්යෙන් හදනවා. හැබැයි විශේෂිත පරමාර්ථ හිම නැහැ. බාහිර පාර්ශ්වයන් විතරයි පාවිච්චි කරන්නේ. ඒගොල්ලන්ට අවශ්‍ය හැම වෙලාවකදීම වගේ ඒක හදනවා. right. ක්‍රීඩා සංගමයක 2015 3 දිනේ අවසන් වර්ෂයේ මුල සිට අග දක්වා සමාජිකයන් සංඛ්‍යාව 50යි. වාර්ෂික සමාජික මුදල 10යි. හරි. සමාජිකයන් කීයද? 50යි. වාර්ෂික මුදල කීයද? 10යි. ඒ කියන්නේ අඩුම තරමේ 50000ක්වත් හම්බ වෙන්න ඕනේ. හරිනේ. හරි. සමාජික මුදල් ගැන මම ගහගමු. සාමූහිකක් ගාගමු. සාමූහිකේ 14 3 දිනට හිඟ තියනවා සමාජිකයන් 3 දෙනෙක්ගේ මුදල්. ඒ කියන්නේ කොච්චරද? 3000. ආරම්භක ඊගේ. ආරම්භක ඊගේ කලින් ලද කොච්චරක් තියෙනවද? එක්කෙනෙක් එකක් තියෙනවා. ඒ කියන්නේ 1000. සමාජික මුදල් ගෙවූ අවසාන දිනට ගෙවූ. ඒ කියන්නේ හිඟ හිටි ඊගේ පාගේ. කොච්චරයිද? 4 දෙනෙක් ගියා තියෙනවා 4000. හිඟ හිටියේ ඉදිරියට ගෙවූ සමාජිකයෝ නැහැ. ඉදිරියට ගෙවූ ඒවා නැහැ. තමයි මොකද්ද කරන්නේ? සමාජික මුදල් ගිණුමක් ගහලා හිඟ හිටිය සහ ඉදිරියට ගෙවූ ඒවා දාගත්තා. දැන් මේක ඇවිල්ලා ප්‍රයිමරි මේක දන්නේ නැහැ කියනවනම් කියන්න බෑ. එක් සමාජිකයෙකු ඉහත වර්ෂ 2 සඳහාම සමාජික මුදල් හිඟ තබා ඇති අතර 15/3/31 දින සමාජිකත්වය අහෝසි කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපිට ඉන්නේ 49යි. එයාගේ හිඟ මුදල් මේ දෙකේම තියෙනවා. හරිද? ඒකින්ද ප්‍රශ්නයක් නැහැ. එතකොට අපිට ලැබෙන මුදල කීයද? 49000ක් ලැබිය යුතුයි. ඒ කියන්නේ ආදායම් වියදම් වලට බැර වෙන්න ඕනේ 49000ක්. ඒ කියන්නේ මේ පැත්ත ආදායම් වියදම් බැර මේක හරල 49000. right? හරි. අපෙන් අහනවා වර්ෂය තුල ලද මුදල් කොච්චරද කියලා. මෙතන ශේෂය හොයාගන්න පුළුවන්. 52000යි. 52000න් 5000ක් අඩු කරාම 47000. සීමිත පොදු සමාගම මූල ප්‍රකාශන කිරීම සහ ඉදිරිපත් කිරීමේදී වගකීම දරන පාර්ශ්වය සහ බලපවත්වන උපකල්පනය මොකක්ද කියලා අහනවා. වගකීම් දරන පාර්ශ්වයේ අධ්‍යක්ෂක මණ්ඩලය ඒ සඳහා බලපවත්වන උපකල්පනය තමයි අඛණ්ඩ පැවැත්ම උපකල්පනය. ඓතිහාසික පිරිවැය සංකල්පය ආරක්ෂණ සංකල්පය සමග නොගැලපෙන අවස්ථා දෙක. තොග අගය කිරීමේදී පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධියගෙන් දෙකට අඩු අගයට ගණනය කිරීම සහ වත්කම් ප්‍රත්‍යාගණනයේදී පිරිවැය නෙමෙයි අපි සාධාරණ අගය පෙන්වීම. අන්නේ අවස්ථා දෙක. right. 39/40/41 මේ දීලා තියෙන එක ඔය යොදාගන්න කියලා අහනවා. බලන්න 39න් අහලා තියෙනවා හවුල්කරුවන්ගේ ජංගම ගිණුම් වල ශේෂ, 40න් අහනවා ප්‍රාර්ථන ගිණුම් ශේෂ, 41න් අහනවා ණය ගිණුමේ ශේෂ. හොඳම දේ තමයි අපි ජංගම සහ ප්‍රාර්ථන ගිණුම් ගහලා තියෙන එක. බලන්න මේගොල්ලන්ගේ කී දෙනෙක් ඉන්නවද කියලා. අනුර ಭಾರತ චාමර. ඒ කියන්නේ 3 දෙනෙක් ඉන්නවා. ABC ප්‍රාර්ථන ගිණුම් ගහගමු. එතකොට අපිට ලේසි වැඩේ කරගෙන යන්න. නැත්තම් ටිකක් කර්තව්‍ය අමාරුයි. ඔකට හෙලි කරන්න එහෙම ගියාම නේ අපි ඒ ෆෝමැට් එකටම ගැව්වහම අපි දන්නවා මේක කරන්න ඕනේ කොහොමද කියලා. මම ඇයි මේ ෆෝමැට් එකටම යන්නේ? අපේ ක්ලාස් එකේ ඉන්නවා විවිධ මට්ටම් වල අය. ඒතර මම හැමතිස්සෙම කල්පනා කරන්නේ අඩුම මට්ටමේ කෙනාගේ ඉඳන්. ඔයා ගොඩාක් බ්‍රයිට් නම් ඔයා නිවන් ගහින්න ඕනේ නැහැ. මේගොල්ලෝ කියනවා ABC කියලා ඉන්නවලු 3 දෙනෙක් ගිවිසුමට අනුව ලාභ අනුපාතය 3:2:1. ඔය 3:2:1 කියන එක ජංගම ගිණුම උඩින් දාගන්න. එතකොට ඔයා දන්නවා ලාභ අනුපාතය 3:2:1 කියලා. ආයි බල ඉන්න ඕනේ නැහැ. ඒ වගේම තමයි ආරම්භක ප්‍රාර්ථන ශේෂ මත 5% වාර්ෂික පොලියක්
වෙලා තියෙනවලු පැත්තකින් ලියා ගන්න ප්‍රාග්ධන පොලි ආරම්භක ශේෂ මත 5%. right? මුළු ප්‍රාග්ධන පොලි මුදලින් ගෙවූ අතර ප්‍රාග්ධන පොලි අනුර ಭಾರತ චාමරට ඒගොල්ලෝ ගණනය කරලාම දීලා තියෙනවා. හරි. ඒගොල්ලෝ ගණනය කරලා දීලා තියෙනවා අපි ප්‍රාග්ධන පොලිය දාමු ජංගම ගිණුමට. ප්‍රාග්ධන පොලිය ජංගම ගිණුමට මොකද වෙන්නේ? බැර වෙනවා. right? පිළිවෙලින් අනුර 60යි. ಭಾರತ 5යි. චාමර 35යි. මේගොල්ලෝ කියනවා මෙන්න මෙහෙම. මේගොල්ලෝ කියනවා මේක මුදලින් ගෙවලා කියලා. ඒතකොට මුදලින් ප්‍රාග්ධන පොලිය මුදලින් ගෙවුවා නම් ඒකේ දිගසටහන වෙන්නේ මොකක්ද? මුදලින් නම් මුදල් බැර වෙනවා. හර වෙන්නේ මොකටද? ජංගම ගිණුම. ගෙවූ ප්‍රාග්ධන පොලිය 60යි 50යි 25යි. right? 2014 4 දිනට මුළු හිමිකම තමයි දීලා තියෙන්නේ ABC ගේ. right? ආරම්භක ප්‍රාග්ධන පොලිසියට 5යි කියලා දන්නවද මේක? මුළු හිමිකම කියන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් හවුල් ව්‍යාපාරයක මුළු හිමිකම කියන්නේ ප්‍රාග්ධන ශේෂ ප්ලස් ජංගම ගිණුම් ශේෂ. දැන් මේ ABC ගේ මුළු හිමිකම තමයි දීලා තියෙන්නේ. මුළු හිමිකම කීයද? 1240යි 990යි 735යි. දැන් අපි දැන් ජංගම ගිණුම් වල ආරම්භක ශේෂ හොයාගන්නත් ඕනේ ප්‍රාග්ධන ගිණුම් වල ආරම්භක ශේෂ හොයාගන්නත් ඕනේ. හැබැයි ආරම්භක ශේෂ හොයාගන්න විදියක් නැහැ. ඒකට හේතුව තමයි මේගොල්ලෝ දීලා තියෙන මුළු හිමිකම ගන්න විදියක් ඇත්තම නැහැ. දැන් අපිට ගන්න විදියක් තියෙනවා. මේගොල්ලෝ ප්‍රාග්ධන පොලිය ගණනය කරලා තියෙනවා. ප්‍රාග්ධන පොලිය 60යි 5යි. මේ ප්‍රාග්ධන පොලිය ගන්නේ කොහොමද? මොකක් හරි amount එකක් right? මොකක් හරි x කියන amount එක 100%න් වැඩි කරා නම් තමයි මේ 60 කියන උත්තරය ඇවිල්ලා තියෙන්නේ. හරිද? එතකොට මේ 60 කියලා කියන්නේ 105ක්. 60 කියන්නේ 105ක් නම් 100ක් කියන්නේ කොච්චරද කියලා හොයන්න 5ට 1යි 60ට 12යි 1200යි. ඒ කියන්නේ 60 කියලා කියන්නේ 100ට 5යි. එහෙනම් එකක් හොයන්න මොකක්ද අපි කරන්නේ? 60 බෙදනවා 5න්. එහෙනම් එකක ප්‍රමාණය එනවා. ඒක 100ට එකක ප්‍රමාණය එනවා. 100ට එකක් අපි හොයාගන්න 100ට එකක් කියලා කියන්නේ 12. එහෙනම් 100ට 100ක් කියන්නේ කීයද? 12 වැඩි කිරීම 100 1200. right. ඒ කියන්නේ ප්‍රාග්ධන ගිණුම් ශේෂය කාගේද? A ගේ 1200යි. 1200යි. එහෙනම් මෙයාගේ ජංගම ගිණුම් ශේෂ වෙන්නේ කීයද? මුළු හිමිකම හැදිලා තියෙන්නේ ජංගම ගිණුමයි ප්‍රාග්ධන ගිණුමයි දෙකම එකට එකතු වෙලා. එතකොට 1240 සමානයි ජංගම ගිණුම අපි දන්නේ නැහැ මේ වෙනකොට ප්‍රාග්ධන ගිණුම ශේෂය හොයාගත්ත 1200යි කියලා. මෙතන 40 වෙන තව කීයක් මදිද? 40ක් මදි. ඒ කියන්නේ මෙයාගේ ජංගම ගිණුමේ ආරම්භක ශේෂ කීයද? 40. දැන් අපි හොයමු B ගේ. 990ක් කියන්නේ සමාන 50ක් කියන්නේ 100ට 5යි නම් 50ක් කියන්නේ 100ට 5යි නම් 100ක් කියන්නේ කොච්චරයිද? 10යි. හැබැයි දැන් වැඩි වෙලා තියෙන දැන් මෙයාගේ ආරම්භක ශේෂය 10යි. හරි ප්‍රශ්නයක් නෑ. හැබැයි මුළු හිමිකමට එනකොට මෙයා 990යි. ඒ කියන්නේ මොකක්ද? 10ට මොකක් හරි ජංගම ගිණුමේ ශේෂය එකතු වුණාම 990 වෙන්නේ. හරි නම් දැන් මේක 1000ට වඩා වැඩි ප්‍රමාණයක් වෙන්න ඕනේ. හැබැයි අඩු ප්‍රමාණයක් තමයි වෙන්නන්නේ. මේ අඩු ප්‍රමාණය කොච්චරද? දෙන්න අතර ඩිෆරන්ස් එක 10යි. ඒ කියන්නේ ජංගම ගිණුමේ මෙයාගේ හර ශේෂයක් තමයි තියෙන්නේ. 10යි
10යි ඍණ 10යි එකතු වුණොත් 990ක් එනවා. ඒ කියන්නේ මෙයාගේ තියෙන්නේ හරශේෂයක්. කාගේද? වාර්තකගේ තියෙන්නේ හරශේෂයක්. right. සමහරවිට ළමයි හිතනවා ඇති මේ 2015 කියලා කියන පරණ පාස් පේපර් එකක් නේ. ඇයි මෙයා මෙහෙම කරන්නේ? එහෙම කියලා. පාස් පේපර්ස් කරන්න කලින් බලලා තමයි ගන්නේ. ඇයි සමහරවිට ළමයි කියන මිස් මට අරක බෑ මේක බෑ කියලා. ඒගොල්ලෝ හැමෝටම දෙයක් ඔළුවට යන්න තමයි මෙහෙම ගන්න. මෙයාගේ කීයද? පාට එකයි 30 පාට 7යි 700. දෙන්න අතර ඩිෆරන්ස් එක 35යි. එහෙනම් ආරම්භක ශේෂය 35යි. මෙතන 700. හරි. ආරම්භක ශේෂ දැන් හොයාගත්තා. 15/3/30ක දිනෙන් අවසන් ගිරුම් වර්ෂය තුලදී හවුල් ව්‍යාපාරයේ ශුද්ධ ලාභය 4,05,000යි. බලමු මොකද කියන්නේ කියලා. මේගොල්ලන්ගේ ශුද්ධ ලාභය. ඔය හැම එකක්ම ඔයගොල්ලෝ ලියා ගන්න පොලේ. මම ලියනවා වගේ මම කරනවා වගේ ඒක ලේසි. ශුද්ධ ලාභය 4,05,000යි. හැබැයි ಭಾರತ විසින් දරා ඇති ව්‍යාපාරයේ වාහන අලුත් වැඩියා වියදම ගිණුම් පොත්වල වාර්තා කරලා නෑනවා. මොකක්ද වෙලා තියෙන්නේ? වාහන අලුත් වැඩියා වියදමක් දරලා තියෙනවා කවුද? ಭಾರತ. ඒ සම්බන්ධව කිසිදු ජර්නල් එන්ට්‍රියක් ගිහිල්ලා නැහැ. මේකට සම්බන්ධ ජර්නල් එන්ට්‍රි මොකක්ද? වාහන අලුත් වැඩියා වියදම හර කීයද? 20000යි. B ගේ ජංගම ගිණුම බැර. හවුල්කරුවෙකු විසින් ව්‍යාපාරයේ වියදමක් දරුවොත් මේ ඩබල් එන්ට්‍රි එක තමයි එන්නේ. එහෙනම් වාහන අලුත් වැඩියා වියදම කීයද? 20000යි. මේක අලුත් වැඩියා වියදම් හර කියන්නේ ශුද්ධ ලාභය වැරදි. ශුද්ධ ලාභයෙන් අඩු වෙන්න ඕන කීයක්ද? B ජංගම 20000. හරි. 15/3/30ක දින ಭಾರತ ව්‍යාපාරික විශ්‍රාම ගැනීමටත් ව්‍යාපාරික කීර්ති නාමයේ ලක්ෂණ 9ක් ලෙස තක්සේරු කර ප්‍රාග්ධන ගිණුම් තුලින් ගැලපීමට අනුර හා චාමර දෙකට එක අනුපාතයට ලාභ බෙදා ගැනීමට තීරණය කළා තියෙනවා. මේ වෙන පැටර්න් අනුපාතය 9:2:1. කීර්ති නාම ගැලපිල්ල කරමු. කීර්ති නාමයේ ගැලපිල්ල මොකක්ද? පැරණි අනුපාතයට බැර නව අනුපාතයට හර. පැරණි අනුපාතයට බැර කරන්න ඕනේ. ලක්ෂ 9 3.2.5.1 6න් බෙදලා 6න් 3ක් එන්න ඕනේ ඒට. හරි බලමු. 3ට 1යි 6ට 2යි. 2ට 1යි 900ට 450යි. 3ක් මෙයාට. කීර්ති නාමය 900යි 6න් 2ක් මෙයාට. 2ට 1යි 6ට 3යි. 3ට 1යි 900ට 3යි. 300යි. එහෙනම් 900 6න් බෙදලා ඒකට 1ක්. කීයද? 150. හරි. පැරණි අනුපාතයට කීර්ති නාමය බැර කරා නව අනුපාතයට හර කරන්න. නව අනුපාතයේ කීයද? 2ට 1ක්. 900 3න් බෙදලා 3න් 2ක් යන්න ඕනේ කාටද? කවුද විශ්‍රාම යන්නේ? විශ්‍රාම යන්නේ ಭಾರತ. එයා ගාව පොඩි තරුවක් දාගන්න. ඒතර ඔයා දන්නවා එයාට තමයි ඇඩ්ජස්ට්මන්ට් එක වෙන්න ඕනේ කියලා. රයිට්. 3ට 1යි 900ට 3යි. මෙයාට එකක් නේ 300යි 2ක් 600යි. කීර්ති නාමය. ಭಾರತට ගෙවිය යුතු හිමිකම ණය ගිණුමකට මාරු කරන්න ඕනේ කියලා කියනවා. රයිට්. ಭಾರತට ගෙවන්න ඕනේ හිමිකම. ಭಾರතට දැන් අපි මොකද්ද හොයන්න ඕනේ? ලාභ කොටස් හොයන්න ඕනේ. ලාභ කොටස් හොයන්න අපි නිවැරදි ශුද්ධ ලාභය හොයා ගන්න ඕනේ. නිවැරදි ශුද්ධ ලාභය වෙන්නේ 20000ක් අඩු කරාට පස්සේ ශුද්ධ ලාභය. කීයද? 5යි. 10න් 2ක් 8යි 385. මේකින් අඩු වෙන්න ඕනේ ප්‍රාග්ධන පොලි. වේතන සම්බන්ධ මුකුත් ඒගොල්ලෝ කියලා නැහැ. ප්‍රාග්ධන පොලි කීයද? 60යි 50යි 35යි. දැන් මෙතන ABC කියලා ලියන්න ඕනේ නැහැ හොඳේ. 5යි
6යි 5යි 11යි 12යි 13යි 14යි 145යි 240 බෙදන්න ඕනේ කීයටද පැරණි අනුපාතයට 3යි 2යි 5යි 1යි 6යි 240 6න් බෙදලා 3න් වැඩි කරන්න ඕනේ ඒක 3ට 1යි 6ට 2යි මෙතන 120යි එතන මෙහා 120ක් වෙන්න ඕනේ හරි 240 6න් බෙදුවා 2කින් වැඩි කරා 2ට 1යි 6ට 3යි මෙතන එකක් වෙනවා දෙකට 1යි 6ට 3යි 24ට 80 ඊපස්සේ 240 6න් බෙදලා 1කින් වැඩි කරන්න ඕනේ එතකොට 6ට 1යි 24ට 6 ඒවා 4යි නේ එතන 40 එතකොට හරියනේ 200යි 240 right දැන් මෙතන වෙන්න ඕනේ මෙතනින් මේ 60 සෙට් ඔෆ් වෙනවා නේ ඒක ප්‍රශ්නයක් නෑ 120යි 40යි 240යි මෙතන 50 ගන්න ඕනේ නැහැ 80යි 10යි 100යි 100න් 10ක් අඩු කරාම කීයද 90යි 90යි මෙතන 35 වෙනවා මෙතන සෙට් ඔෆ් වෙනවා 75යි. එහෙනම් A සහ B ගේ ජංගම A සහ C ගේ ජංගම ගිණුම් ශේෂ අහනවා 160යි 75යි. ඊට පස්සේ අහනවා මේ දෙන්නගේ ප්‍රාග්ධන ගිණුම් ශේෂ කාගේද? A ගේ B ගේ C ගේ. right. හොයමු. මෙතන 1650යි 1650න් 600ක් අඩු කරාම කීයද 1050යි Aද. C ගේ කීයද? 700න් 300ක් අඩු කරාම 400යි 400යි 150යි 550යි හරි හරි 15 3යි 31ට දිනට ಭಾರತයේ ණය ගිණුමේ ශේෂය අහනවා ඒකට අපි හොයා ගන්න ඕනේ ಭಾರತයේ ජංගම ගිණුමේ ශේෂය ඒ ජංගම ගිණුමේ ශේෂය අපි මෙතනින් ඉවත් කරලා මෙතනට ගෙනියන්න ඕනේ හරි අපි හොයමු මෙතන 90යි ඒ 90 මේ පැත්තට ගෙනියන්න ඕනේ දැන් මේ MCQ වලට මෙච්චර නටන්න ඕනේ නෑ හවුල් දන්නේ නැතිවට තමයි මේ කරගෙන යන්නේ හරි ඒක මේ නැත්නම් මේ MCQ වල මෙච්චර නටනට ඉන්න ඕනේ නෑ එතකොට මෙතන වෙනවා 1390 ඒතර යාගේ ණය ගිණුම් විශේෂය කීයද 1390 right 42ට අහනවා පහත සඳහන් ප්‍රකාශය සත්‍යද අසත්‍යද කියලා සංචිත ප්‍රාග්ධනත කිරීම හේතුවෙන් හිමිකමේ කිසිම වෙනසක් වෙන්නේ නෑලු. ඔව් ඒක හරි. සංචිත ප්‍රාග්ධනිතයට අදාළ ඍතු සටහන මොකක්ද? සාපෝ ප්‍රාග්ධනය බැර වෙනවා. හර වෙන්නේ මොකක් හරි සංචිතයක්. මොකක් හරි කියන්නේ ගොඩාක් දුරට රඳවාගත් තිබෙයි. right. සාමාන්‍ය කොටස සඳහා ගෙවූ ලාභාංශ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය දක්වනවා. ඔව් හරි. ඒක තමයි දක්වන්නේ. මූල තත්ත්ව ප්‍රකාශනයේ මුදල් හා මුදල් සමාන දයන්ට බැංකු අයිනාව තුලත් කරයි කියලා කියනවා නැහැ බැංකු අයිනාව ජංගම වගකීමක් ලෙස තමයි පෙන්වන්නේ ඒ අහන්නේ මූල තත්ත්ව ප්‍රකාශනය මුදල් ප්‍රවාහ ප්‍රකාශය නම් මුදල් හා මුදල් සමාන දය වලට ගන්න ශුද්ධාගය හොයන්න ඉදිරි වර්ෂය සඳහා ගෙවිය යුතු පොලිය සමග කල්පදු ණය හිමි වාරිකයේ ජංගම වගකීමක් නැහැ අපි මොකද්ද කරන්නේ ජංගම වගකීම හොයන්නේ කොහොමද වාරිකය අරන් ඒකෙන් පොලිය අඩු කරලා ඒ කොටස තමයි පෙන්වන්නේ ජංගම වගකීමක් විදිහට. ඒතකොට මේ කියන කතාව අසත්‍යයි. right. 43 15 331 දිනට සීමිත පස්තුන් රට පොදු සමාගමේ ශේෂ පිරික්සුමෙන් උපුටාගත් ශේෂ සහ අතිරේක තොරතුරු දක්වනවා මේගොල්ලෝ. ඒකේ තියෙනවා ඉඩම් ප්‍රත්‍යාගන සංචිතයේ බැර 150 ඉඩම් හර 900ක් කියලා කියනවා. මෙම වර්ෂයේ ඉඩම් රුපියල් 700කට ප්‍රත්‍යාග්‍රහණය කරලා තියෙනවා කියනවා. මේ ගණතුණු වාර්තා කිරීමේ දිත්තු සටහන කොහොමද කියලා අහනවා. හරි. ප්‍රත්‍යාග්‍රහණයක් තියෙන්නේ ඉඩම් ප්‍රත්‍යාග්‍රහණ සංචිතයක් ඔල්රෙඩි අපි ගාව තියෙනවා. ඒකේ කොච්චරක් තියෙනවද මේ වෙනකොට? මේ වෙනකොට 150ක් තියෙනවා. හරි. අපේ ඉඩම මේ වෙනකොට කීයද? ඉඩමේ සාධාරණ අගය 900. මේ ඇවිල්ලා කීයද සාධාරණ අගය මේ ඉඩම 700කට ප්‍රත්‍යාග්‍රහණය කරලා කියන්නේ මොකක්ද වෙළඳපොළ අගය 700යි වෙළඳපොළ අගය ඒ කියන්නේ
ලක්ෂ 9ක් වටින ඉඩම 700කට විකුණලා. අලාභය කීයද? ප්‍රත්‍යාගණන අලාභය 200. ප්‍රත්‍යාගණන අලාභය 200. මේ වෙනකොට ප්‍රත්‍යාගණන සංචිතයක් තියෙනවා. ඒක නිසා මේ අලාභය කෙලින්ම ගෙනියන්න ඕනේ නැහැ ආදායම් ප්‍රකාශයට. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? මේකට අදාළ දිග සටහන මොකක්ද? ඉඩම් ප්‍රත්‍යාගණන සංචිතය හර කීයද? 150යි. වෙනත් වියදම් හෝ වෙනත් ආදායම් හර 150යි. සමාවෙන්න 50යි. වත්කම බැර 200. වෙනත් ස්ථීර ආදායමේ උද්ෘතය මොකක්ද? ඉඩම් ප්‍රත්‍යාගණන අලාභය 150යි. right? ඉඩම් ප්‍රත්‍යාගණන අලාභය 150 කියලා ලියුණා. හරි. right. 44 අපෙන් අහනවා ඔක්කොම මේක මහාගෙන ඉන්නවා නැත්නම් බෑ. අපෙන් අහනවා සීමිත දේශාංක පොදු සමාගමේ 15/3 දිනේ අවසන් වර්ෂය සඳහා තොරතුරු දීලා තියෙනවා. පොලි ආවරණ අනුපාතය සහ වත්කම් පිරිවැටුම් අනුපාතය කීයද කියලා අහනවා. පොලි ආවරණ අනුපාතය හොයන්නේ කොහොමද? බදු පෙර ලාභය ධන පොලිය බෙදීම පොලිය. right? බලමු බදු පෙර ලාභය මේගොල්ලෝ කියනවා අමතර තොරතුරු වල බලන්න බදු පෙර ලාභයේ හිමිකමින් 10% කියලා කියනවා. හරි. දැන් මේ හිමිකම අපි හරියට හොයාගෙන ඉන්න ඕනේ. බලන්න ප්‍රකාශිත ප්‍රාග්ධනයේ තියෙන සාපෝ 4000යි නිදහස් කළ හැකි වරණීය කොටස් 1000යි සංචිත 2000යි ණයකට තියෙන විකුණුම් බිල්. ඔතනින් සංචිත වලට අයිති වෙන්නේ සාපෝ ප්‍රාග්ධනයේ සංචිතය විතරයි. ඔය නිදහස් කළ හැකි වරණීය කොටස් අදාළ වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? මේ පේපරේ සාකච්ඡා කරද්දී මම කිව්වා වරණීය කොටස් ආකාර දෙකයි නිදහස් කළ හැකි වරණීය කොටස් සහ නිදහස් කළ නොහැකි වරණීය කොටස් කියලා. නිදහස් කරන්න පුළුවන් නම් මම කිව්වා එයා වගකීමක් කියලා. අපිට නිදහස් කරන්න බැරි නම් එයා අපි කිව්වා ප්‍රකාශිත ප්‍රාග්ධනයට අයිති වෙනවා කියලා. හිමිකමේ කොටසක් කියලා. එතකොට මේ තියෙන්නේ නිදහස් කරන්න පුළුවන් වාකෝ. නිසා එයාව ගන්න බෑ. එයාව ගත්තොත් මෙතන ඔයාලට හම්බෙට ලකුණු 4 නොක් අවුට් වෙනවා. ඇයි? හිමිකමත් එක්ක තමයි යන්නේ. දැන් බදු පෙර ලාභයේ හිමිකමෙන් 10%ක්. එන හිමිකම හොයාගෙන ඉන්න ඕනේ. හිමිකම ඇවිල්ලා සාපෝ 4000යි සංචිතය 2000යි. කීයද? 6000. ඒකට 10% කියන්නේ 600. බදු පෙර ලාභය 600යි. පොලිය කීයද? 500ට 10%ක්. ණයකර 10% කියලා කියනකොට 500ට 10%ක් 50. නිදීම 50. 650 50න් බෙදන්න තියෙනවා. එතකොට 5 ගත්තාම 1.13යි. වාර 13යි. වත්කම් පිරිවැටුම් අනුපාතය. වත්කම් පිරිවැටුම් අනුපාතය හොයන්නේ කොහොමද? විකුණුම් බෙදීම වත්කම්. විකුණුම් කීයද? විකුණුම් 4500යි. වත්කම් කීයද? හිමිකම මෙන් 1.5 මුළු වත්කම් වේ. හිමිකම මෙන් 1.5. 6000 1.5න් වැඩි කරොත් අන්නේ ප්‍රමාණය ඇවිල්ලා කොච්චරක්ද කියනවා? මුළු වත්කම් වේ කියලා කියනවා. හරිනේ? එතන 6000 1.5න් වැඩි කරන්න ඕනේ. බිඳුවයි 15 6න් වැඩි කරන් 6 5 30යි 90යි 9000. හරි මේක බෙදනවා 9000යි. 0.5යි. වාර 0.5යි වත්කම් පිරිවැටුම් අනුපාතය. right? ඔය සුළු කිරීම ඇවිල්ලා accounts නෙමෙයි. හරිනේ? හරි 45 ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 37 අනුව අසම්භාව්‍ය වගකීම් හඳුනාගත හැකි ලක්ෂණ දෙකක්. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ බැඳීමක් හෝ බැඳියාවක් පවතින. ඒක වෙන්න තියෙන දෙයක්. ඒ වගේම තමයි අනිත් එක මම ලියාගෙන තියෙනවා බැඳීමේ කාලය වටිනාකම සහ ඒ ප්‍රමාණය අවිනිශ්චිතයි. ඒ වගේම තමයි සම්පත් පියවීමේදී සම්පත් ගලා යාමේ සම්භාවිතාවය නැහැ.
සම්භාවිතාවයක් තමයි තියෙන්නේ right okay 46 සහ 47 ප්‍රශ්න වලට උත්තර දෙන්න කියලා කියනවා මේ දීලා තියෙන දේවල් පාවිච්චි කරලා නිෂ්පාදන ආයතනයක් X සහ Y යනුවෙන් භාණ්ඩ වර්ග දෙකක් නිෂ්පාදනය කරනවලු එම ආයතනයේ යන්ත්‍ර දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තුගත පොදුකාර්ය පිරිවැය දීලා තියෙනවා right ඊට පස්සේ කියනවා X භාණ්ඩ එකකයක් සඳහා යන්ත්‍ර පැයකට අන්තර්ග්‍රහණය කරන්න ඕන පොදුකාර්ය පිරිවැය ඔය පැයකට අන්තර්ග්‍රහණය කරන්න ඕන පොදුකාර්ය පිරිවැය හොයන්න කොහොමද ඇස්තමේන්තුගත මුළු පොදුකාර්ය පිරිවැය බෙදනවා ඇස්තමේන්තුගත යන්ත්‍ර පැය මුළු යන්ත්‍ර පැය හොඳේ ඇස්තමේන්තුගත මුළු යන්ත්‍ර පැය වලින් හරිනේ හරි ඇස්තමේන්තුගත මුළු පොදුකාර්ය පිරිවැය කීයද ඇස්තමේන්තුගත මුළු යන්ත්‍ර පැය X භාණ්ඩයට ඇස්තමේන්තුගත පැය 5යි ඒ වගේ නිමැවුම් 500යි y එකට ඇස්තමේන්තුගත 10යි නිමැවුම් 500යි. එතකොට කීයද? 25යි + 500යි 7500යි මුළු යන්ත්‍ර පැය. මේක මුළු යන්ත්‍ර පැය ගානෙන් බෙදුවා නම් එක පැයකට ප්‍රමාණය එනවා. කීයද? 1500 බෙදන්න ඕනේ 200යි. 7500 ඇත්ත පහට 1යි 250ට 2යි 200යි මෙයා 200යි y භාණ්ඩය සඳහා යන්ත්‍ර දෙපාර්තමේන්තුවෙන් අන්තර්ග්‍රහණය කළ යුතු පොදුකාර්ය පිරිවැය වටිනාකම කීයද කියලා අහනවා එක පැයකට 200යි ඒ වගේ පැය කොච්චරක් මේගොල්ලෝ භාවිතා කළාද y දෙපාර්තමේන්තුවේ පැය 8ක් ඒගොල්ලෝ භාවිතා කළා. ඒ කියන්නේ කොච්චරක් ගෙවන්න ඕනේද? 1600 right. ව්‍යාපාරික නිෂ්පාදිතයකට අදාළ තොරතුරු දීලා තියෙනවා. right. ස්ථාවර පිරිවැය කොච්චරද කියලා අහනවා. දැන් මොකද මේ ස්ථාවර පිරිවැය අපිට දීලා නැහැ. මොකද මේගොල්ලෝ දීලා තියෙන්නේ ඒකට ඒක විකුණුම් මිල තියෙනවා. දායක විකුණුම් අනුපාතය දීලා තියෙනවා අපේක්ෂිත ලාභය දීලා තියෙනවා ඒ ලාභයේදී විකුණුම් මේකක ගණන දීලා තියෙනවා දැන් අපි දායකයේ දන්නේ නැහැ හැබැයි විකුණුම් මිල දීලා තියෙනවා දායක විකුණුම් අනුපාතය තියෙනවා දායක විකුණුම් අනුපාතය කීයද 120 ඒ කියන්නේ 0.2ක් වගේනේ දැන් ඔය දායක විකුණුම් අනුපාතය හොයන්නේ කොහොමද දායකයේ බෙදීම විකුණුම් දායකයේ බෙදීම විකුණුම් දායකයේ දන්නේ x විකුණුම් කීයද 500 විකුණුම් අනුපාතය 0.2යි 0.2 වැඩි කිරීම 500 එන x සමානයි කීයද x සමානයි ස්ථාවර පිරිවැය වෙනවා 100යි හරි 100යි දායක විකුණුම් අනුපාතය ඊට පස්සේ කියනවා ස්ථාවර පිරිවැය හොයන්න කියනවා. හරි. ස්ථාවර පිරිවැය හොයන්න කියලා කියනවා. සමා වෙන්න. ස්ථාවර පිරිවැය හොයන්නේ කොහොමද? ස්ථාවර පිරිවැය හොයන්න විදිහක් නැහැ. මොකද දීලා නැහැ අපේක්ෂිත ලාභය දීලා තියෙන. ඒ ලාභෙදි විකුණුම් මේක ගණන දීලා තියෙනවා. එහෙනම් ඔය අපිට හොයන්න පුළුවන් නේද සූත්‍රය භාවිතා කරලා අර අපේක්ෂිත ලාභය දුන්නට පස්සේ විකුණුම් ඒකක ගණන හොයන්න කියන දේ සූත්‍රය මොකක්ද මේ සූත්‍රය ස්ථාවර පිරිවැය ධන දායකය ධන අපේක්ෂිත ලාභය බෙදීම දායකය ඒකක දායකය
ඊට පස්සේ අපි x හොයන්න ඕනේ මේ දෙන්න අතර වෙනස කීයද? ලක්ෂ 8යි. අනේ ස්ථාවර පිරිවේ ලක්ෂ 8යි. පිරිවේ ලාභ විශ්ලේෂණය අනුව පහත ස්ථානවල අඩු වැඩි වේ කියලා කියන්න කියලා කියනවා. ස්ථාවර පිරිවේ වැඩි වෙනකොට සමච්ඡේදන ලක්ෂයට මොකද වෙන්නේ අහනවා. ආරක්ෂිත ආන්තිකයට මොකද වෙන්නේ කියලා අහනවා. හරිනේ. මට කියන්න දෙන්නේ මේමයි. ස්ථාවර පිරිවේ හා සමච්ඡේදන ලක්ෂය අතර තියෙන්නේ අනුලෝම සම්බන්ධතාවය. ඒ කියන්නේ මොකක්ද? ස්ථාවර පිරිවැය වැඩි වෙනකොට මෙයා වැඩි වෙනවා. මෙයා අඩු වෙනකොට මෙයා අඩු වෙනවා. right? අනිත් එක තමයි විකුණුම් මිල. හරිනේ? ස්ථාවර පිරිවැය වැඩි වෙනකොට සමච්ඡේද ලක්ෂයට මොකද වෙන්නේ කියලා අහනවා. ස්ථාවර පිරිවැය හා අන්තික කෙනා කවුද? ආරක්ෂිත ආන්තිකය. මේ දෙන්න අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවය. ඒ කියන්නේ ස්ථාවර පිරිවැය වැඩි වෙනකොට ආරක්ෂක ආන්තිකය අඩු වෙනවා. මෙයා අඩු වෙනකොට මෙයා වැඩි වෙනවා. හරිනේ? එහෙනම් ස්ථාවර පිරිවැය වැඩි වෙනකොට සමච්ඡේදන ලක්ෂය මොකද වෙන්නේ? ස්ථාවර පිරිවැය වැඩි නම් සමච්ඡේදන ලක්ෂණය වැඩි. ස්ථාවර පිරිවැය වැඩි වෙනකොට ආරක්ෂක ආන්තිකය අඩු වෙනවා. දැන් අපෙන් අහන්නේ ස්ථාවර පිරිවැය නෙමෙයි විකුණුම් මිල. විකුණුම් මිල හා සමච්ඡේදන ලක්ෂය. විකුණුම් මිල හා සමච්ඡේදන ලක්ෂය අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවය. ඒ කියන්නේ මෙතන අහන විකුණුම් මිල අඩු වෙනකොට සමච්ඡේදන ලක්ෂය වැඩි වෙනවා. ඒ ප්‍රතිලෝමයි. මෙයා වැඩි වෙනකොට මෙයා අඩු වෙනවා. විකුණුම් මිල හා ආරක්ෂක ආන්තිකය අතර තියෙන්නේ අනුලෝම සම්බන්ධතාවය. හරි. සමාගමක් නම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අපේක්ෂා කරනවලු. ඒ සඳහා විකල්ප ව්‍යාපෘතීන් හා ඒවායේ ශුද්ධ වර්තමාන අගය NPV පහත පරිදි වෙනවලු. මෙම සියලු ව්‍යාපෘතිවල මූලික ආයෝජනය සමාන වටිනාකමින් යුක්ත වේ. දැන් අහනවා ව්‍යාපෘති 4ක් දීලා මොන ව්‍යාපෘතිද තෝරගන්න ඕනේ කියලා. දැන් මේ වගේ අවස්ථාවකදී වැඩිම NPV අගය තියෙන එක තෝරගන්න. ඒ කියන්නේ D. මේකට අනුව D. ඒ වැඩිම NPV අගය තියෙන්නේ D ට. ඇයි අහනවා ඒක තෝරගන්න ඕනේ? වැඩිම NPV අගය තියෙන නිසා සහ ධනාගයක් ගන්න නිසා. right? හරි. දැන් එතකොට අපි MCQ එක කතා කරලා ඉවරයි. තව දුරටත් මට MCQ කරන්න තියෙනවා. මේ මාසේ ફોකස් කරගෙන ඉන්න ක්ලාස් එකක් වගේ කරගෙන යන්න. මොකද නැත්තම් කරන්න අමාරු MCQ මොඩල් පේපර්ස් අවුරුදු 3ක්. ඒ වගේම තමයි සමාගම් තව අවුරුදු දෙකක් හරි තුනක් හරි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් 2019 මොඩල් පේපර් එක සාකච්ඡා කළ යුතුමයි. ඒක ටිකක් අමාරුයි. 2020 මොඩල් පේපර් එකක් මම හිතන්නේ ගහලා නැහැ. 2019 තමයි අපිට තියෙන්නේ ලේටස්ට් මොඩල් පේපර් එක කරන්නේ. ඒක සමාගම් දාන කරමු. ඊට අමතරව අපිට මුදල් ප්‍රවාහ කරන්න තියෙනවා. මුදල් ප්‍රවාහත් මම ඔයගොල්ලන්ට කලින් එවලා තියෙනවා PDF එකක් කරුණාකරලා ඒක රිෆර් කරන්න. ඒක තියරි පාර්ට් එක විතරයි මට කරන්න තියෙන්නේ. සහ තව පොඩි ස්ටෑන්ඩඩ් කීපයක් තියෙනවා. ඒක කරාට පස්සේ මම හිතනවා ගොඩාක් දුරට ඉවරයි කියලා. දැන් අපි MCQ වලට ફોකස් කරමු. නැත්නම් දැන් මේ කාලේ අපි MCQ වලට ફોකස් කරමු. දැන් සෙකන්ඩ් පේපර් එකට රෙඩි වුණා ප්‍රමාණවත්. MCQ වලට අපි ප්‍රමාණවත් නැහැ. ඇත්තටම තව කරන්න තියෙනවා නම් කරන්න පුළුවන් අපිට. MCQ එකට ready. Other class. Thank you very much.